සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ මහා කරුණා ගුණය එක් පිටක් කළද ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට සමකල නොහැක. ඒ මහා කාරුණික ලෝතුරු බුදු පියාණන් වහන්සේ විසින් 45 වසරක් පුරාවටම ත්‍රිලෝකවාසී සතේවක ලෝක සත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්නට වුණු නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංනිවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනයයි මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මදේශනයේ සිදු කරන්නට කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ පින්බර පරිසරය වෙත වැඩම කරන්නට යෙදුන පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාතුනාත නන්වා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සත්‍ධර්ම දේශනය මෙලෙසින් මුළු ලෝකයාටම සංනිවේදනය කරන්නට සදැහැති පින්බර දායකත්වයේ ලබාගෙන කටයුතු කරනු ලබන්නේ ඉවෝන් වික්‍රමසිංහ මහත්මිය, දුලින්දු විජේතිලක මහතා ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්වයන් කෙරෙහි අපරිමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගෙන මෙලවත් සුවපත් කරගෙන පරලොවත් සුගතිගාමී කරගෙන අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් පරමාර්ථය ඇතුවයි. මේ රැස් කරගන්න සද්ධර්ම දානානිසංසය ඒ සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි, ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තකයේ සඳහන් වන පබ්බතූපම කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කළ පළවෙනි ධර්ම දේශනාව මීට කලින් සිදු කරන්නට යෙදුණා. මේ සූදානම් වෙන්නේ ඒ සූත්‍රයේ මුල් කරගෙන කෙරෙන දෙවැනි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි. පළවෙනි ධර්ම දේශනාව නිමා කළේ මේ මනුස්ස ජීවිතය කොච්චර උතුම්ද කියන තැන සාකච්ඡා කරමින් ඉඳලා. මොකද කොසල් රජුරුවන්ගෙන් අපේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ පර්වත හතරක් හතර පැත්තෙන් පෙරලි එනකොට මේ උතුම් වූ ජීවිතෙන් මොනවද කරන්නේ කියලා. රජුරුව සඳහන් කළේ කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවට වඩා ස්වාමීනි වෙන මොනව කරන්නද? පර්වත උපමාවට ගත් අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ට සඳහන් කළේ මහරජ ජරා මරණ ඒ වගේමයි. හතර පැත්තෙන්ම ජරාව එනවා. පුද්ගලයා වයසට යනවා. දි รา පත් වෙනවා. මරණය හාත්පසින් වට කරලා තියෙනවා. ජරාවෙන් පීඩාවට පත් වෙමින් මරණයට ගොදුරු වෙලා ඉන්න අපි මොනවද කළ යුත්තේ කියලායි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. ඒකටත් රජුරෝ දුන්න උත්තරේ කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවට වඩා මොනව කරන්නද ස්වාමීනි කියලා. එහෙමනම් ඒ රජුරෝ විතරක් නෙමෙයි ඔබ අපි සියලු දෙනාම හතර පැත්තෙන්ම ජරාවටපත් වෙමින් ඉන්නවා. මරණය ඔබ අපි සියලු දෙනාම හාත්පසින් වට කරලා තියෙනවා. අපි හැමෝම වහවහ උත්සාහ කළ යුත්තේ කුසල ධර්මයන්හි හැසිරෙන්නමයි. උතුම් වූ මනුස්ස ජීවිතය පිළිබඳව අපි සිහිපත් කරමින් හිටියේ. මේ මනුස්ස ජීවිතේ කොයිතරම් වටිනවද? සම්මා දිට්ඨික මිනිසෙක් වෙලා ඉපදෙන්න සසර කරගත්ත කුසල් මොනතරම්නම් වියදම් කළාද? මෙතන මේ කාරණාව තහවුරු කෙරෙන එක කාරණාවක් පිළින්දි වච්චි මහරහතන් වහන්සේගේ චරිත කතාවේ තියෙනවා. පිළින්දි වච්චි මහරහතන් වහන්සේ ශ්‍රාවක පාරමිතා දානයක් දෙනවා. 80 මහා ශ්‍රාවකයන් අතරට එන්න පාරමිතා පුරනකොට. ඒ දානෙට කුඩ ලක්ෂයක් පූජා කරනවා. විශාල කුඩ. මේ කුඩ පූජාවේ ආනුභාවයෙන් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන අන්තිම ආත්ම භාවය ඒ ආත්ම භාවයට පෙර ආත්ම භාවයට එනකම් උපෝපං හැම ආත්ම භාවයකම තමන්ගේ හිසට ඉහලින් කුඩ ඉහළුණා. ටිකක් නෙමේ කුඩ ලක්ෂයක් ඉහළෙනවා උපදින හැම ආත්මිකම. අර කුඩ පූජාව විපාක දීලා. රහතන් වහන්සේගේ හිසට ඉහලින් කුඩ ඉහළෙන්නේ නැහැ. එහෙමනම් අති උතුම් වූ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන අන්තිමාත්ම භාවයේ උන්වහන්සේගේ හිසට ඉහලින් කුඩ ඉහළුනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙට ලැබිච්ච උත්තරේ තමයි රහතන් වහන්සේගේ හිසට ඉහළිනුත් කුඩ ඉහළෙන්න තිබුණා.
නමුත් කුඩ ඉහළෙන් තිබිච්ච පින වෙනත් කටයුත්තක් සඳහා වියදම් වුණා. ඒ හින්දා කුඩ ඉහළුනේ නැහැ කියලා. මොනවටද ඒ පින වියදම් වෙලා තියෙන්නේ? අරිහත් චත්‍රයේ සඳහා වියදම් වෙලා. ඒ හින්දා වෙන චත්‍ර නැහැ. ආන් ඒ වාගේ තමයි සම්මා දිට්ඨික මිනිහෙක් වෙලා ඉපදෙන එකත්. මිනිස්සු හැමෝම සංසාරේ පින් කරපු අය. ඒකට ආගම් ભેදයක් නැහැ. අපි හැමෝම මිනිස්සුනේ සසර පින් කරලා. හැබැයි මේ මිනිස්සු වෙච්ච හැමෝම සම්මා දිට්ඨික උනේ නැහැ. හැමෝම කර්මයයි කර්මඵලයයි පිළිගන්නේ නැහැ. හැමෝම තුනුරුවන්ට ගරු කරන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ තමන් වහන්සේට ගරු කරන නොකරන අය වෙනම තෝරලා නෙමෙයි, සකල ලෝක සත්වයාටම පිහිට වෙන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේට ගරු කරන අය, බුදුරජාණන් වහන්සේට කීකරු වෙන අය සම්මා දිට්ඨිකයි. හරියටම ඇත්ත ඇති හැටියටම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව අපි පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සියලු දෙනාටම වඩා ඉහළයි. ඒ නිසා අපි සඳහන් කළේ දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා. අනිකුත් හැම ආගමක්ම මුල් කරගත්ත සුවිශේෂී දෙවියෙක් ඉන්නවා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඔය හැම දෙවියෙකුටම වඩා ඉහළින් වැඩ ඉන්න මහෞතුමන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ අවබෝධය අන් සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. ආන්ගේ උතුම් බුද්ධ රත්නය පිළිගන්න සරණ යන්න පුළුවන් අයට කියනවා සම්මා දිට්ඨිකයි කියලා. පිළිගත්ත සරණ ගියපු අය. හරියටම තුනුරුවන් සරණ ගියපු අයට කියනවා බෞද්ධ කියලා. මිනිස්සු අතර එවන් සම්මා දිට්ඨිකයෙක් වෙලා ඉපදෙන්න අනිත් මිනිස් ආත්ම භාවයක් ලැබුවට වඩා හුඟක් පින් අවශ්‍යයි. ඒ හින්දා අපි හුඟක් වියදම් කරලා අවිල්ල තියෙන්නේ ඒ අයට වඩා. ආන් ඒ හින්දා තමයි මේ බෞද්ධ අය අන් අයට සාපේක්ෂව බලනකොට යම් ප්‍රමාණයකින් දුප්පත්ද කියලා හිතෙන්නේ. බෞද්ධ රටවල් බොහොමයක්ම හරි දුප්පත්. අපේ රට බැලුවත් බුරුමය, ලාෝසය, වියට්නාමය, තායිලන්තය මේ වගේ රටවල් කොහොමත් තවමත් දියුණු වෙමින් පවතින රටවල්. මේ බෞද්ධ කියන මිනිස්සු ඔය අතර හුඟක් දුප්පත් කියලා තමයි අපි හැමෝම හිතන්නේ. නමුත් බෞද්ධයෝ කියලා කියන්නේ මේ ලෝකේ සියලු දෙනාටම වඩා හුඟක් පෝසත් අය. අන් අයට තියෙන ලෞකික සම්පත් අපෙන් පේන්නේ නැත්තේ ඒ අය කරගත්ත කුසල් ඒ අය මහලුකුවට වියදම් කළේ නෑ. ඒ හින්දා ඉතුරුයි. අපි කියමු මිනිස්සුયો දෙන්නෙක් ගාව තියෙනවා කෝටි 5 මුදල් තියෙනවා. එක මිනිස්සෙක් ලක්ෂ 50ක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. නමුත් තව කෝටි 4.5ක් විතර එයාට ඉතුරුයි. අනික් මිනිසයා කෝටි 5ක්ම වියදම් කරලා වාහනයක් ගන්නවා. දැන් එයා ගාව ඉතුරු මුදලක් ලොකුවට නැහැ. අර ලක්ෂ 50ක් වියදම් කරලා වාහනේ ගත්ත කෙනා ඒ වාහනිනුත් අර කෝටි 5 වාහනෙන් කෙරෙන වැඩේම තමයි කෙරෙන්නේ. නමුත් ඒ තරම් සැපදායක නැහැ. නමුත් එයා වාහනයකින් ගමනක් යනවා ඕනේ හැටියට කාලා බීලා ඇඳලත් ජීවත් වෙනවා. මොකද එයා මුදල් ඔක්කොම වියදම් කළේ නැහැ. කෝටි 5ම වියදම් කරපු කෙනා ගමනක් යන්න ගියහම නම් අරයට වඩා බොහෝම සැපසේ ගමන යනවා. නමුත් මුදල් ඔක්කොම වියදම් කරලා නිසා බොහොම අමාරුවෙන් තමයි ජීවිකාව කරගෙන යන්නේ. ආන් ඒ වගේ තමයි බෞද්ධයා. තමන් හම්බ කරපු බොහෝ පින් වියදම් කරලායි මනුස්ස ජීවිතය ලැබුවේ. අනික් අය මිනිස්සුયો උනාට සම්මා දිට්ඨික උනේ නැහැ. ඒ හින්දා ඒ අයගේ ඒ සඳහා උපයපු හුඟක් මුදල් ඉතුරුයි. හුඟක් පින් ඉතුරුයි. ඒ නිසා තමයි මහා ධන කුවේරයෝ හැටියට අපි දකින්නේ. අපි ඔක්කොම මුදල් වියදම් කරලා තියෙන්නේ සම්මා දිට්ඨික වෙන්න. හැබැයි අරගොල්ලෝ සැප විඳලා මැරිලා යන්නේ අපායට. තිසරණ නැහැ. සම්මා දිට්ඨික බවක් නැහැ.
අපි දුක් විඳ විඳ මෙහෙම ජීවත් වුණත් හරියට භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ජීවත් වුණා නම් ඒකාන්ත සුවයක් තියෙන සුගතියකයි උපදින්නේ. අරගොල්ලෝ අවුරුදු 60 70ක් සැප සහිතව ජීවත් වෙලා මැරිලා අවුරුදු කෝටි ගාණක් නිරා දුක් විඳිනකොට අපි අවුරුදු 60 70ක් දුක් විඳලා මැරිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒකාන්ත සුවයක් විඳිනවා. ඒ සඳහා හුඟක් පින් වියදම් කළා. ආන් එහෙම ලබාගත් උතුම් මනුස්ස ජීවිතේට අපෙන් හොඳ සාධාරණයක් වෙන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ රජුරුවන්ගෙන් අහන්නේ. රජුරුව කියනවා කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්න ඕනේ කියලා. පින්නතුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙමනම් ඒ ජීවිතය තුළ අපි කුසල් රැස් කරනවද කියලා. අපි සමචර්යාවක හැසිරෙනවද කියලා. නිවැරදිවම තිසරණ පිරිසිදු කරගෙන හරියටම පන්සිල් ආරක්ෂා කරනවද? මේ එක සිල්පදයක් ආරක්ෂා කරන එක මොනතරම් වටිනවද? ඒකේ වටිනාකම අපේ බුදුරජාණන් වහන්සේ දන්න තරම් අපි කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක හොඳට පැහැදිලි කරලා දුන්නා. ප්‍රාණඝාතයෙන් වළකින එක කොයි තරම්නම් ආරක්ෂාකාරීද කියලා. යමෙකුට ප්‍රාණඝාත කරන්න නොයෙක් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. වස දෙන්නත් පුළුවන්, වෙඩි තියන්නත් පුළුවන්, ගිනි තියන්නත් පුළුවන්, තලන්නත් පුළුවන්, කපන්නත් පුළුවන්, අනින්නත් පුළුවන්. කොච්චර දේවල් කරලා ප්‍රාණඝාත කරන්න පුළුවන්ද? හැබැයි සංසාරේ හැටි තමයි යම් පුද්ගලයෙක් යම් ක්‍රමයක් පාවිච්චි කරලා ප්‍රාණඝාතයක් කළා නම් ඔහුට සංසාරේ එක ප්‍රාණඝාතයක් වෙනුවෙන් 100,000 ගණන් ආත්මවල තමන් කරපු විදිහටම මැරෙන්න සිද්ධ වෙනවා. වස දුන්නා නම් වස කැවෙනවා. ගිනි තිබ්බා නම් පිච්චෙනවා. කපලා මැරුවා නම් කැපෙන්න සිද්ධ වෙනවා. ඇනලා මැරුවා නම් මොන වගේන් හරි ඇනිලා මරණේ වැළඳ ගන්න සිද්ධ වෙනවා. අපි කරපු දේම තමයි අපිට හම්බ වෙන්නේ. පින්නතුනේ එතකොට මේ කාලේ මං හිතන්නේ රටම බොහොම බයෙන් ජීවත් වෙන කාලයක්. මෙහෙම බයෙන් ජීවත් වෙච්ච කාලයක් අපේ අතීතයේ දන්න මතක ඇති කාලයක නොතිබුණ තරම්. නමුත් මේ වෙනකොට රටම බයේ ජීවත් වෙන්නේ. කඩු දකින්නවා, පිහි දකින්නවා, කිනිසි දකින්නවා, බෝම්බ දකින්නවා. පුදුම බයක් තියෙන්නේ. එතකොට මේ බණපදිත් මෙහෙම අහගත්තාම තවත් බය හිතෙනවා. පෙර සංසාරේ මං කාට හරි ඇනලා තියෙනවද? පෙර සංසාරේ මං විසින් කවුරු හරි කපලා තියෙනවද? එහෙමනම් ධර්මයේ මෙහෙම සඳහන් කරනවා එකපාරක් ඇනලා මැරුවොත් ආත්ම 100,000 ගණන් වල අපිටත් ඒක විපාක හම්බෙනවා කියලා. දැන් හිතෙනවා සංසාරේ දෙයියනේ කාට හරි එහෙම කළාවද්ද මම කියලා. එහෙම වුණා නම් මේ කඩු කිනිසි මට විරුද්ධවත් එසවෙයිද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ශික්ෂාපදයේ ගැන ලොකු බයක් තියෙනවා. ඒක ආරක්ෂා නොකරපු එක ගැන. එහෙමනම් අද හිතන්න ඕනේ අය මෙතෙන් පටන් සංසාරේ කවදාවත් බුදුරජාණන් වහන්සේ එපා කියපු මේ ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්නේ නැහැ කිසිම ආකාරයකින් කියලා. එහෙම වුණොත් අනාගතෙත් මේ වාගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් බයක් නොවි ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයේ ජීවත් වෙන්න එන්නේ මං අතින් එහෙම වුණාද කියලා. තාම අපි සසර නිමා වෙලා නැහැ. නිමා වෙන සේයාවක්වත් පේන්නත් නැහැ. ඒ හින්දා තව ගමන දුරයි. මීට වඩා අතිශයින්ම භයානක තත්ත්වයන්ට මුහුණ පාන්න පුළුවන්. මොකද ජරා මරණ අපි වට කරලා හිටියට තාම කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්න ලොකු උත්සාහයක් පේන්නේ නැහැ උතුම් ජීවිතයක් හම්බුණාට. ප්‍රාණඝාතයෙන් වළකින එක මෙච්චර අගෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබුණට අපිට ඒක වැටහෙන්නේ නැහැ. අපිට ඊට වඩා හුඟ වටිනවා මිල මුදල්. නමුත් කාට හරි සඳහන් කළොත් මේ ශික්ෂාපදයේ අවුරුද්දක් ආරක්ෂා කෙරුවොත් නොකඩවාම කෝටි 5ක් විතර මුදල් දෙනවා කියලා කිව්වොත් අපි මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්න පෙළඹෙනවමයි. එයි අපිට මුදල ඊට වඩා වටිනවා. නමුත් පින්නතුනි අපි මුදල් හොයන්න හින්දා ඕන තරම් ප්‍රාණඝාත කරනවා.
ප්‍රාණඝාතයෙන් වැළකුණොත් මුදල් දෙනවා කියලා කිව්වොත් අපි වළකිනවා. හැබැයි ඒ හම්බෙන මුදලින් ඒකාන්ත සුවයක් හම්බෙන්නේ නැහැ. අවුරුද්දක් ප්‍රාණඝාතයෙන් වැළකීලා කෝටි ගාණක් හොයා ගන්නවා. නැත්තම් ප්‍රාණඝාත කරලම කෙනෙක් කෝටි ගාණක් හොයා ගන්නවා. එහෙම කෝටි ගාණක් හොයාගත්ත කෙනාට පිළිකාවක් හැදුනොත් එහෙම ටිකක් අසාධ්‍ය වුණොත් එහෙම එයාට අර හොයාපු කෝටි ගාණෙන් වැඩක් තියනවද? හොඳ වෙන්නේ නැති දරුණු හිසේ කැක්කුමක් හැදෙනවා. කොයි වෙලාවෙත් ඒ වේදනාවෙන් පෙළෙනවා. දැන් අර හම්බ කරපු දේවල් වලින් වටිනාකමක් තියනවද? දැන් ඒ එකක්වත් වටින්නේ නැහැ. දැන් අවශ්‍ය කොහොම හරි රෝගේ සනීප කරගන්න. ආන් ඒකින්ද පින්නතුනි බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා නම් අපි හැමෝම මේ තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. වර්තමානයේත් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ගැන අපි හැමෝම මේ කාලේ දකින්නවා කතා කරනවා. ඒ අයට අපි ඇඟිල්ල දික් කරනවා. හැබැයි ඉතින් තිසරණ පන්සිල් නැති අපි ඔක්කොම මේ අපරාධයේ කොටස්කරුව වෙනවා. අපිට හිතෙන්න පුළුවන් අපි කොහොමද කොටස්කරුව වෙන්නේ කියලා. මේ වාගේ දේවල් ඇති වෙන්නේ මොන වාගේ හේතුන් නිසාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා පලෝක සූත්‍රය කියලා. එතන කාරණා දෙකක් සඳහන් කරනවා මේ අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි පිළිබඳව. පින්නතුනි මේ අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන්වෙනි සිල්පදයේ උල්ලංඝනය කිරීම තමයි අධර්ම රාගය කියලා කියන්නේ. මිත්‍යා ධර්මය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමාජයේ අපි මේ සමලිංගික සේවනයේ වාගේ කියලා හඳුන්වන කාරණාව. ඉතින් මේ දේවල් එන්න සමාජයේ වැඩි වෙනකොට ඇති වෙන හේතු කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් යුද්ධ ඇති වෙනවා. ඊළඟට දුර්භික්ෂ ඇති වෙනවා. ඊළඟට සඳහන් කළා මේ භයානක යක්ෂයන් මුදා හරිනවා කියලා. විශේෂයෙන් මේ කාරණාව සිහිපත් කරනවා මේ මිත්‍යා රාගය කියන කාරණාවට දෙවියෝ පවා පුදුම විදිහට පිළිකුල් කරනවා කියලා. දැඩිසේ අප්‍රසාදයටපත් වෙනවා. ආන්ගේ අප්‍රසාදයේ පිළිකුල නිසා මේ භයානක යක්ෂයන් මුදා හරිනවා කියලා සඳහන් කරලා තියෙනවා. පිළිතේ මේ ඇති වෙලා තියෙන තත්වයන් සම්බන්ධයෙන් මේ කාරණා දෙකම ඍජුවම බලපානවා කියලා සඳහන් කරනවා නෙමෙයි. මෙව්වත් එක හේතුවක් බවට පත් වෙනවා. කාලයක් තිස්සේ මේ දේවල් සිද්ධ වෙමින් පැවතිලා එන්නේ ඒ වගේ අකුසල කර්මයන් බලවත් වෙනවා, මෝරනවා, සමාජයේ පුරාම පැතිරිලා යනවා, සමාජයේ මේ සිදුවීම් පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් මුළු පංචශීලයේම උල්ලංඝනය කිරීම පිළිබඳව මෙතන කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ කාලයක් තිස්සේ අපි කරගෙන ආපු දේවල් වල ප්‍රතිඵලයක් හැටියටත් මේ වාගේ තත්වයන්ට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සදහවත් බෞද්ධයා නිරන්තරයෙන් තිසරණ පිරිසිදු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොටයි හැබෑම බෞද්ධයෙක් වෙන්නේ. ඒක අර්ථ සම්පන්න විදිහට සම්පූර්ණ කරගන්න මනාව පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. යම් කෙනෙක් සිල් මත පිහිටලා කටයුතු කරනවා නම් ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ තමන්ගේ සීලය අදිෂ්ඨාන කරලා බොහෝ දේවල් කරන්න. විශාල පිරිසක් සිල් සමාදන් වෙනකොට වෙනතර මේ ශාසනය හරි අපූර්වයි. අපිට පුළුවන් නම් සිල් රකින්න පිරිසක් හදන්න. රට පුරාම සීලෙන් පිරිච්ච පිරිසක් හැදෙනකොට මහා ලොකු බලයක් ශක්තියක් ගොඩනගෙන්න පටන් ගන්නවා. අපි එහෙම පිරිසක් කොහොම හදන්න පටන් ගමුද? ඒක අපෙන් කෙරෙන්න තියෙන මහ විශාල යුතුයකම. මේ වෙලාවේ මතක් වෙනවා දුටුගැමුණු මහරජුරෝ යුද්ධෙට යෝධයෝ එකතු කරපු හැටි.
එක යෝධයෙකුට සඳහන් කළේ ඔබ තව 10 දෙනෙක් එකතු කරගෙන එන්න කියලා. එහෙම රජුරුවන්ගේ ප්‍රධාන යෝධයෝ 11 දෙනාටම සඳහන් කළා එක්කෙනෙක් 10 දෙනා ගානේ එක්කෙන්න කියලා. මේ 11 දෙනා එකතු වෙලා යෝධයෝ 1110ක් මේ යුද්ධයට සම්බන්ධ කරගත්තා. පිළිතුරේ අපිටත් පුළුවන් එක්කෙනෙක් පන්සිල් ආරක්ෂා කරන්න පටන් අරගෙන එක්කෙනෙක් 10 දෙනෙක් හදන්න පුළුවන්. එක්කෙනෙක් 5 දෙනෙක් හරි හදන්න පුළුවන්. යටත් පිරිසෙන් තමන්ගේ gedara පිරිසවත් හදාගන්න උත්සාහ දරනවා නම් ඒක මේ වෙලාවේ අපිට තියෙන විශාලතම ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අප්‍රමාණ කරුණාවක් දැක්වුවා, අප්‍රමාණ අනුකම්පාවක් දැක්වුවා. කරුණාවෙන්, අනුකම්පාවෙන්, මෛත්‍රියෙන් අපිට උපකාර කරපු බුදුරජාණන් වහන්සේ අපෙනුත් යමක් බලාපොරොත්තු වුණා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට මේ සිල් ගුණ ආරක්ෂා කරගෙන අපි කටයුතු කරයි කියන එක. ආන් ඒ කාරණාව අපි හරියටම සම්පූර්ණ කළොත් එහෙම අයට තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේට ඊටාම කීකරු වෙච්ච කෙනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ 100%ක්ම ක්‍රියාත්මක කරපු කෙනාට තමයි ශ්‍රාවක කියලා කියන්නේ. 100න් පංගුවක් ක්‍රියාත්මක කරපු කෙනා ශ්‍රාවකයා බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් හැබෑම ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයෙන් අපි හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ. අපි හැම වෙලාවෙම ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. වර්තමානයේ ගැන කල්පනා කරලා බලහම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක එක්කිනාට ඇඟිල්ල දික් කර කර අපි චෝදනා කරන බවක් අපි මුලිනුත් සිහිපත් කරන්නට යෙදුනා. පින්නතුනි අපේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අපේ පැත්තෙන් මොනවද අපි කරලා තියෙන්නේ? අපේ ශාසනයේ ව්‍යාප්තිය උදෙසා. අපේ ජාතියේ ව්‍යාප්තිය උදෙසා. දැන් අපි මේ ප්‍රශ්නෙට විශේෂයෙන් ඉස්ලාම් අය සම්බන්ධ කරගෙන කතා කරනවා. එතකොට ඒ අයගේ අන්තවාදීන් පිරිස් නමුත් මේ දරන ප්‍රයත්නය ඒගොල්ලන්ගේ ධර්මයේ රට පුරා ව්‍යාප්ත කරන්න නම් ඒගොල්ලන්ගේ ආධිපත්‍ය පතුරවන්න නම් ඒගොල්ලන්ගේ ධර්මයේ සඳහන් කරලා තියෙන විදිහට ලෝකය ඒ පැත්තට හරව ගන්න නම් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. වෙනතේ අපි අපෙන් අහලා බලන්න ඕනේ පෞද්ගලිකව එක එක්කෙනා තම තමන්ගෙන් හරි මේ බුද්ධ ආගමේ ව්‍යාප්තිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ කාරණාව. අපි මොනවද කරලා තියෙන්නේ කියන කාරණාව. ශාසනයේ ව්‍යාප්තිය වෙනුවෙන්. එතකොට ඒ කාරණාවට අපිම උත්තරයක් හොයන්න ඕනේ. ඒගොල්ලෝ ජීවිත පරිත්‍යාගයෙන් ඒ ආගම් ව්‍යාප්ත කරන්න කටයුතු කරනකොට බුද්ධ ශාසනය ව්‍යාප්ත කරන්න අපි කරපු හරිය. එහෙනම් ඒක ශාසනය ව්‍යාප්ත කරන්න නම් අපි ඉස්සරලාම කරන්න ඕනේ තිසරණ පිරිසුදු කරගෙන පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගන්න එක. අපේ බුදුරජාණන් වහන්සේ අවිහිංසාවාදී ධර්මයක් ලෝකයට දේශනා කරපු විශ්වයේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයන් වහන්සේ. මේ පවතින තත්වයෙන් රට මුදා ගන්න නම් අපි මුලිනුත් සඳහන් කළා අපි සිද්ධ කරන්න ඕනෙම මනාව සිල් ගුණ ආරක්ෂා කරන එක කියලා. අපිටත් ආවේගශීලී තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රකෝපකාරීව හැසිරෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවට හරි විරුද්ධයි. ජීවිතේ නිසාවත් තව කෙනෙකුට හානි කරන්න එපා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. මනාව තිසරණ පන්සිල් මත යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ අයගේ ජීවිතවලට තියෙන පුදුම සුරක්ෂිත බවක්. පින්නතුනේ අපි අවි ආයුධ ගත්තා කියලා අපිට ওই සියලු දෙනාම ඝාතනය කරන්න පුළුවන් කමක් නැහැනේ. වැඩි වුණොත් 10ක් 15ක් 20ක් 100ක් විනාශ කරලා දායි. ඊට වඩා යමක් අපිට කරන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ.
හැබැයි ඒ ප්‍රමාණය විනාශ කරගෙන යන අපිත් විනාශයටපත් වෙනවා. අපිට උපදින්න සිද්ධ වෙන්නේ අතිශයින්ම භයානක කටුක දුක් සහිත තැනක. නමුත් සිල් ගුණ ආරක්ෂා කරගෙන ඉන්නවනම් කෙනෙකුට අපේ ජීවිතේ එහෙම විනාශ කරන්නත් බෑ. යම් කෙනෙක් කිසියම් හේතුවක් නිසා ජීවිතේ විනාශ කරලා දැම්මත් පින්තුනි ඒ මොහොතට විතරයි අපිට කායික වේදනාවක් දැනෙන්නේ. අපි ඊළඟට උපදින්නේ ඊටාම සැපදායක තැනක. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් දාඩිය බිඳුවක්වත් වැగిරෙන්නේ නැති තැනක තමයි අපි උපදින්නේ. ඒ මේ සිල් ගුණ ආරක්ෂා කිරීම නිසා. එතකොට අපිව විනාශ කරන්න, රට විනාශ කරන්න, ජාතිය විනාශ කරන්න, ආගම විනාශ කරන්න කටයුතු කරන යම් පිරිසක් අපිට ඒ අයගෙන් පලිගන්න උවමනාවක් තියෙනවා නම් පින්නතේ ඒත් කරන්න තියෙන්නේ මේ බුදුදහමේ හැටියට අපි සිල් ආරක්ෂා කරන එකම තමයි. ඇයි එහෙම සඳහන් කළේ? පින්නතේ එහෙම සඳහන් කළේ තිසරණ පන්සිල් නැති සාමාන්‍ය මිනිහෙක් මරලා දාපුවාම මරාපු පුජ්‍යලයට ඒත් නිරේයන් අකුසල් එකතු වෙනවා. අපි කියමුකෝ ආත්ම 1000ක් නිරේට වැටුණා කියලා නැත්නම් අවුරුදු 1000ක් නිරේ දික් විඳා කියලා තිසරණ පන්සිල් නැති මිනිහෙක් මරණයටපත් කරලා. නමුත් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන මේ ශාසනය සඳහන් කරපු උතුම් බෞද්ධයෙක් මරණයටපත් කළොත් යම් කෙනෙක් ඒ පුජ්‍යලයට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් නිරා දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ මිහිතලයේ මත කොතනවත් විඳින්න නැති තරමේ අතිශයින්ම භයානක දුකක් තමයි යාට විඳින්න තියෙන්නේ. එහෙමනම් ඒ අයගෙන් පලිගන්න හිතනවා නම් ඒකටත් හොඳම ක්‍රමය තමයි අපි සිල් ගුණ ආරක්ෂා කරන එක. පින්නතේ මේ ප්‍රකෝපකාරී තත්වයෙන් අපි හැසිරෙනවා නම් අපිට උවමනාවක් තියෙනවා නම් මේ රට ආපහු සුරක්ෂිත කරන්න. අපිට උවමනාවක් තියෙනවා නම් අපේ දරුමල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරලා තියන්න. අදට වඩා ආලෝකමත් දීප්තිමත් හෙටක් දකින්න බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙනවා නම් පින්නතුනි ඒත් කරන්න ඕනේ සිල් රකින්න එකම තමයි. හේතුව තමයි සිල්වත් ගුණවත් කෙනෙක් කවුරු හරි මරලා දැම්මොත් ආන්ගේ සිල්වත් ගුණවත් පුද්ගලයා උපදින්නේ සුගතියකමයි. සුගතිගාමී තැනක ඉපදිලා මේ ජීවිතෙන් යමක් කරන්න පුළුවන් වුණා නම් ඊට වඩා 100,000 ගුණයකින් දසදහස් ගුණයකින් වැඩි යමක් ඒ සුගතියේ ඉඳගෙන මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඊට වඩා ලොකු ශක්තියක් දෙන්න පුළුවන්. මෙහි හිටියට වඩා ලොකු බලයක් දෙන්න පුළුවන්. මෙහි හිටියට වඩා ඉතා විශාල වශයෙන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙමනම් රටේ ආරක්ෂාව හදන්න එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒත් පින්නතුනි කරන්න ඕනේ සිල් ගුණ ආරක්ෂා කරන එකමයි. පාලකයන්ගෙන් නායකයන්ගෙන් අපිට තියෙනවා නම් යම් කරදරයක්, හිංසාවක්, පීඩාවක්. ඒ නිසා ඒ අය ඒ නායක තැන් වලින් පාලක පුටුවෙන් ඉවත් කරන්න ඕනේ නම් ඒත් කරන්න තියෙන සිල් ගුණ ආරක්ෂා කරන එකමයි. මනාව සිල් මත පිහිටලා අපි කරනවා නම් යම් සත්‍යක්‍රියාවක්, අපි කරනවා නම් යම් ප්‍රාර්ථනාවක්, සම්‍යක් දෘෂ්ටික බලවේග වලින් අපි කරනවා නම් යම් ඉල්ලීමක්, ආන්ගේ සියලු දේවල් සමෘද්ධමත් කරගන්න, මුදුන්පත් කරගන්න හැකියාව තියෙන්නේ ඒ වචනවල බලය පිහිටන්නේ සිල්වත් කෙනෙකුගෙන්, ගුණවත් කෙනෙකුගෙන්. එහෙමනම් ආන් ඒ කාරණාව මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතය තුළ සම්පූර්ණ කරන එක හැම පැත්තම පූර්ණේ කර ගැනීමක් බවට පත් වෙනවා. එදාට අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු වෙච්ච අය බවටත් පත් වෙනවා. මේ සූත්‍ර දේශනාවේ අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට මතක් කරනකොට හතර පැත්තෙම ජරාව අපි හොයාගෙන එනවා. හැම පැත්තෙම මරණය අපිව වට කරලා ආක්‍රමණය කරලා තියෙනවා. මොනවද කරන්න ඕනේ කියලා අහනකොට රජුරෝ සඳහන් කළේ ස්වාමීනි කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනව ඇරෙන්න වෙනනම් කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම රජුරුවන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා
තවත් බොහෝ කරුණු අපේ භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනි මට චතුරංගනී සේනාවක් ඉන්නවා. ඇත්තු සමග ගිහිල්ලා කරන්න ඕන යුද්ධයක් තියෙනවා නම් මට ඒ යුද්ධ කරන්න යන්න ඕන තරම් ඇත්තු ඉන්නවා. අස්සයෝ පෙරටු කරගෙන ගිහිල්ලා කරන්න ඕන යුද්ධයක් තියෙනවා නම් මට ඒ කාරණාව මුදුන්පත් කරගන්න අස්සයොත් ඉන්නවා. ඒ වගේම පාබල සෙනග රත සේනාවත් ඒ විදිහටම ඉන්නවා. නමුත් දරුණු අසනීපයක් හැදිච්ච වෙලාවට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මහරජතුමනි ඇත්තු සමග ගිහිල්ලා කරන්න ඕන යුද්ධයක් තියෙනවා. එහෙම යුද්ධයකට එළඹිලා තියෙනවා. මොකද කරන්න කියලා ඇහුවොත් පින්නතේ කැමති කෙනෙක් ගිහිල්ලා යුද්ධ කරගන්න එකයි මට බෑ කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. මොකද තරම් අසනීපයි. දැන් මේ දේවල් මොකවත්ම වැඩක් නැහැ. ඒ වගේම රජුරෝ සඳහන් කරනවා ස්වාමීනි මංගාව ඉන්නවා ඊටාම දැනුම තියෙන මහ බුද්ධිමත් ඇමතිවරු. රටේ යුද්ධයක් එළඹුණාම යුද්ධ නොකරම ඔවුන් සමග තර්ක කරලා වාද කරලා වාදයෙන් බීතියටපත් කරලා ඔවුන් පළවා හරින්න පුළුවන්. හරියට විදුර පඬිතුයෝ මහෝෂධ පඬිතුයෝ වාගේ මහා ප්‍රඥාවන්තයෝ. එහෙම ඇමතිවරු මට ඉන්නවා. රන් රිදී මුතුමැණික් මේ මහ පොළවේ ඕන තරම් ස්වාමීනි තියෙනවා. පිටතනේ රජුරෝ තමයි මහ පොළවේ අයිතිකාරයා. ඒ නිසා භූමියේ තියෙන ධනස්කන්ධය රජුරවන්ට අයිතියි. ඒ නිසා අපි රජුරවන්ට භූපති, භූපාල කියන වචන පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මං සතුව මහ පොළොව යටත් ධනෙ තියෙනවා. මහ පොළොව යටින් ගොඩගත්ත ධනෙ හම් බෑග් වල දාලා එල්ලලත් තියලා තියෙනවා. ආරක්ෂාකාරීව. කෙනෙක් යුද්ධයට ආවේ ධනෙ පැහැර ගන්න නම් ඔවුන්ට අවශ්‍ය ධනස්කන්ධය කොච්චරද කියලා අහලා ඉල්ලනවට වඩා 10 ගුණයකින් ධනෙ දීලා ඔවුන් සන්තරපණය කරලා යවන්න තරම් මට මහ ධනස්කන්ධයකුත් තියෙනවා. නමුත් ස්වාමීනි ලෙඩක් අසනීපයක් හැදුන දවසට ජරාවෙන් ජරාවටපත් වෙච්ච දවසට මේ මහ බුද්ධිමත් ඥානවන්ත අමාත්‍යවරුන්ගෙන්වත් මේ තරම් තියෙන අසීමිත ධනස්කන්ධයෙන්වත් මට ප්‍රයෝජනයක් නැහැ. එදාට මට පිහිට වෙන්නේ මා රැස් කරගත්ත කුසල ධර්මයන් විතරයි. මට මේ ලෝකේ මගේ කියලා අයිති කිසිම දෙයක් නැහැ. අයිති දෙයක් තියෙනවා නම් පින්නතුනි අපිට අයිති එකම දෙයයි. ඒ වෙන මොකවත් නෙමෙයි. අපි විසින් රැස් කරගත්ත කර්මය විතරයි. කම්මස්ස කෝම්හි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි. කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමිති. මෙයයි අපේ අයිතිය. ඒක කුසල කර්මද අකුසල කර්මද කියන එක විතරයි. අපි නිවැරදිව තහවුරු කරගත යුතුයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහරජය බ්‍රාහ්මණයාටද ශාස්ත්‍රයාටද වෛශ්‍යයාටද ශුද්‍රයාටද උගත් නූගත් දුප්පත් පෝසත් කුලවත් කුලහීන මේ ඕනම කෙනෙක් හොයාගෙන එකම විදිහට මරණ ධර්ම එනවා. උගත් අය ගාවට වෙනමත් නූගත් අය ගාවට වෙනමත් කුලවත් අය ගාවට කුලහීන අය ගාවට වෙන වෙන විදිහටත් මරණය එන්නේ නැහැ. සියලු දෙනාම හොයාගෙන සාධාරණව එකම විදිහට මේ ධර්මතාවය එනවා. ආන් ඒ නිසා හැමෝම ඒකාන්තයෙන්ම මරණයටපත් වෙන අය හැටියට අපි හැමෝම මරණයට හැබැවින්ම සූදානම් විය යුතුයි. එහෙමනම් මෙතෙක් ගෙවිලා ගියපු අපේ ජීවිතෙන් අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් මරණයට සූදානම්ද කියලා. මොකද ඕනෑම වෙලාවක මරණය අපි ගාවට එන්න පුළුවන්. ආන් ඒ නිසා හෙටට කල් නොතියා අදම වහවහාම කුසල ධර්මයන් රැස් කරගන්න එක ඊටාම වටිනවා. එවන් උතුම් අදහසක් මුදුන්පත් කරගන්න ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ සාධාරණයක් ඉෂ්ට කරලා ඒන් ප්‍රයෝජනයක් ලබන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්නතුන්ගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. දායකත්වයේ දරන අය හා ධර්ම ශ්‍රවණය කරන අයගේ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්
සේවකයන් හා සුරතල් සත්වයන් හට මෙම පින්කමේ පින් අනුමෝදන් වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට හා දායකත්වයේ දරන හා ධර්ම ශ්‍රවණය කරන අය ඇතුළු සකල ලෝක වාසීන්ට ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වේවා. සම්බුද්ධ ධර්මය ලොව බැබලේවා. රට ජාතිය රකින්න දෙවි දේවතාවුන් වහන්සේලා හා රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරවනු ලබන්නේ ඉවෝන් වික්‍රමසිංහ මහත්මිය හා දුලේන්ද්‍ර විජේතිලක මහත්මයා ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් පිරිස. පින්තුනි, මහා පින්කමක් සිද්ධ කරලා නිමා වෙච්ච අවස්ථාව මේ වාගේ මහ පින්කම් කරන හැම අවස්ථාවකම අපි පින්කම් අවසානයේ මේ විදිහේ උතුම් සත්‍යක්‍රියාවකුත් කරමු. අපේ පින්කමත් ඒකට එකතු කරගෙන සියලු සත්වයෝ යහපත් සිත් ඇත්තෝ වෙත්වා. සියලු සත්වයෝ සම්මා දිට්ඨිකයෝ වෙත්වා. සියලුම මිත්‍යා දෘෂ්ටිකයෝද දුස්සීලයෝද පාපී දුර්ජනයෝද දුබල වී වහවහ සියලුම බෞද්ධ රටවලින් ඉවත් වේවා. සම්මා දිට්ඨික ශාසනාරක්ෂක දෙවියෝ සුදුසු පරිදි බලවත්ව අප්‍රමාදීව සසුන රකිත්වා. සිව්වනක් පිරිස නියෝජනය කරමින් සිටින්නා වූ සියල්ලෝම පිරිසිදු තිසරණෙහි පිහිටත්වා. පිරිසිදු සීලෙහි පිහිටත්වා. සම්මා දිට්ඨික වෙත්වා. සතර බ්‍රහ්ම විහරණයන් වඩත්වා. යහපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. රජවරුද පාලකයෝද දැහැමි වෙත්වා. ශාසනයට විරුද්ධ සියලුම බලවේග දුබල වී නැති වේවා. අපි සිද්ධ කළා වූ උතුම් ධර්ම දානයාගේ අනන්ත ආනුභාව බලයෙන්ුත් සියලු භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන්ුත් මේ සියලුම ප්‍රාර්ථනා වහවහ ඉෂ්ට සිද්ධ වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.